වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. සමස්ත ජනතාවටම ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ වැඩපිළිවෙල කඩිනම් කෙරේ. ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමේ අනතුරුවද මාර්ගෝපදේශ අනුගමනය කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,08,000 ඉක්මවයි. 1,145 දෙනෙක් අද දිනය තුළ රෝහල් වලින් පිටව යති. අද රාත්‍රී 11 සිට සඳුදා ලියම 4 දක්වා සියලු සංචරණ තහනම්. රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කළද ප්‍රජා සත්කාරක සේවා අඛණ්ඩව. ලෝපුරා කොවිඩ් ආසාදිත මරණ 33,50,000කට ආසන්න වේ. මැයි 31 වෙනිදාට පෙර සියලු නිලවරණ පවත්වා අවසන් කරන්නයි ක්‍රීඩා සංගම්වලට උපදෙස්. සමස්ත මහජනතාවට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල කඩිනම් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. බස්නාහිර පළාතේ ජීවත් වන වයස අවුරුදු 30-64 කලාකරුවන් සඳහා සිනෝෆාම් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අද පැවති අතර එම අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය. ජනතාවට අත්‍යවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ලබා දෙන පිටකොටුව තොගවෙළඳපොළෙහි සේවය කරන තැනැත්තන්ටද කඩිනමින් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට පියවර ගැනේ. අත්‍යවශ්‍ය සේවාවල නියැලෙන්නන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රමවත්ව අවසන් කිරීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත් සැනින් වෛරසයෙන් ආරක්ෂා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. එන්නත් මාත්‍රා 2ම ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා අවම වශයෙන් සති 2ක කාලයක් ගත වෙයි. එබැවින් එන්නත ලබා ගැනීමෙන් අනතුරුව තවදුරටත් ආරක්ෂා වීම අතිශය වැදගත් බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙයි. බ්‍රිතාන්‍ය ප්‍රභේදය වේගයෙන් රටපුරා පැතිර යන බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් වෙයි. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුවාවරණ පැළඳීම, නිරන්තරයෙන් දෑත් සේදීම ජනතාව විසින් අනිවාර්යෙන් සිදු කළ යුතු බව හේතෙම අවධාරණය කරයි. එමෙන්ම විදේශයන්හි සිට දිවෙනට පැමිණි සියලු දෙනා දින 14ක කාලයක් නිරෝධායනයට යොමු වීම අනිවාර්ය කර තිබේ. ඊයේ දිනේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 2498 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යාංශය පවසයි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට වාර්තා වන්නේ 25020ක් ලෙසිනි. සුවය ලබා පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 1,08,802කි. අද දිනය තුළද 1,145 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. මරණ 868ක් වාර්තා වේ. ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 18ක් වාර්තා විය. එම මරණ වඳුරබ, ඉමදුව, වලස්මුල්ල, මතුගම, මැල්සිරිපුර, කුරුණෑගල, අලව්ව, මොරන්තුඩුව, ඕමල්පේ, ඇඹිලිපිටිය, කන්දේගෙදර, පස්සර, වවුනියාව, බේරුවල, තල්ගස්වල යන ප්‍රදේශවලින් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් මොහන් සමරනායක මහතා පවසයි. අද රාත්‍රී 11 සිට ලබන සඳුදා අලුයම 4 දක්වා දිවයිනේ සියලු ප්‍රදේශ සඳහා සංචරණ තහනමක් පනවා තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රමුඛ පුවත තුළින් බලාපොරොත්තු වන්න. රාම්සාන් උත්සව දිනේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ආෂේක් මොහමඩ් අසාර් මොහමඩ් ෂයා මෞලවීතුමා පැහැදිලි කළේය. එම ප්‍රකාශය සම්බන්ධව අදහස් දක්වන
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මුශ්‍රීෆ් මූනාත් මහතා. ඊද් උත්සවය සමරන්න ලෑස්ති වෙලා ඉන්න මේ අවස්ථාවේදී මේ කොවිඩ් වසංගතය පාලනය කරගන්න කියලා තියෙන පණිවිඩ ටික අපි ඒ විදියටම පිළිපදින්න ඕනේ. මේ අවුරුද්දේ අපිට මස්ජිද් වල ඊද් ප්‍රයාස කරන්න අනුමැතිය නැහැ. Tamanට කලින්ම කියලා තියෙන විදියට ගෙවල් වල ඊද් ප්‍රයාසක කරගන්න පුළුවන්. ඊද් ප්‍රයාසක මස්ජිද් වල විතරක් නෙමෙයි කිසිම තැනක එක්රස් වෙලා ඒක කරන්න පෙළඹන්න එපා. තනි තනියෙන් තමන්ගේ පවුලත් එක්ක ගෙවල් වලම ඕක කරගන්න. අනවශ්‍ය විදියට shopping යන්න පෙළඹන්නත් එපා. අත්‍යවශ්‍යම නම් එක්කෙනෙක් විතරක් ගෙදරින් පිටත් වෙන්න, ළමයින්ව එක්කන් යන එකෙන් වළක්වා ගන්න. ඊද් උත්සවයේ වෙලාවේදී අපි සාමාන්‍යයෙන් නෑ ගමන් යනවා. ඒක අපේ සිරිතක්. ඒ වුණාට මේ අවුරුද්දේ ඒකෙනේ වළක්වා ගන්න. තමන්ගේ පවුලේ කට්ටිය විතරක් ඊද් එක තනියෙන් සමරන්න. කිසිම වෙලාවක නෑ ගමන් යන්න එපා. අපි සලාම් දෙන එකෙන් වළක්වා ගමු. කිසිම ෆිසිකල් කන්ටැක්ට් එකක් නැති විදියට ඒක මේ අවුරුද්දේ විතරක් මාරු කරගන්න. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට අයත් ආයතන වලින් ඇඳන් නිපදවීමේ වැඩපිළිවෙලක් ආරම්භයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක බව එම අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව එම වැඩපිළිවෙල සඳහා සක්‍රීය දායකත්වය සපයයි. ඒ කැඳක් සෑදීම සඳහා වැය කෙරෙන මුදල රුපියල් 20000කි. සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 10ක් වැය කෙරේ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන සර්ව පාර්ශවීය සමුළුව පවතින ගැටලුවට විසඳුමක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පැවති සමුළු හා කමිටු තුළින් පැවති ගැටලුවලට විසඳුම් නොලබන බව හෙතෙම පවසයි. එම කාලය තුළ වත්මන් විපක්ෂ නායකවරයා ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු කීවේය. කොවිඩ් අර්බුදය ජය ගැනීම සඳහා සියලු පාර්ශව ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුවේ ඉසුරු උදාන තිලිනපත් දරුවෙකුට දිය හැකි නැනවත්ම තෑග්ග. රට තුළ දැඩි සංචරණ සීමා පනවා තිබුණද ගුවන් තොටුපළ වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ගුවන් තොටුපළ කටයුතු තවදුරටත් සිදු කෙරේ. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට මවුරට පැමිණීමට අවස්ථාව ලබා දිය යුතුය. ඔවුන් ගෙන්වීමේ කටයුතුද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන බව අත්තනගල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා පැවසිය. මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම తాවකාලිකවත් හිටුවයි. ලබන 17 වෙනිදා සිට ජූනි මාස 14 වෙනිදා දක්වා එම තීරණය බලාත්මක බව එම පළාත් සභාව නිවේදනය කරයි. අදාළ කාල සීමාව තුළ කල්ලිකුත් වන ආදායම් බලපත්‍ර සඳහා අලුතින් ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී කිසිදු දඩ මුදලක් අය නොකරන බවද මධ්‍යම පළාත් සභාව වැඩිදුරටත් පවසයි. හදිසි සහ අත්‍යවශ්‍ය අවස්ථාවකදී විදේශ ගමන් බලපත්‍ර ලබා දීම සඳහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය විවෘතව පවතින බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. මහනුවර වවුනියාව මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලද ඇතැම් කටයුතු සඳහා විවෘතව පවතී. දැනට ලංකාවට පැමිණ සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසාවල වළංගු කාලය මැයි මාස 11 වෙනිදා සිට ජූලි මාස 9 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ. මෙම කාල සීමාව තුළ කල්ලිකුත් වන වීසා සඳහා එම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අය කරන අතර කිසිදු දඩ මුදලක් අය නොකරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. පවතින කොවිඩ් තත්ත්වය හමුවේ රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කළද ඊට සමගාමීව උතුරු පළාත තුළ ක්‍රියාත්මක කළ සියලු ප්‍රජාසත්කාරක සේවා අකණ්ඩව සිදු කරන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කෙටි ආගමික වැඩසටහනක් ලබන 24 වෙනිදා කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.
පවතින සෞඛ්‍ය අවධානම පිළිබඳව සැලකිලිමත් වෙමින් ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් මෙවර වෙසක් උත්සවයේ සමරන ලෙස එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දිවෙන පුරා පවතින තද වැසි තත්ත්වයේ හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කය තුළ සුළු ගම් වතුර තත්ත්වයක් ඇතිව තිබේ. බස්නාහිර සබරගමු හා මධ්‍යම පළාත් සඳහා දැඩි වැසි තත්ත්වයක් පවතී. දැනට උඩවලව ප්‍රදේශයේ වාන්දොරටු දෙකක් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින ජලාශවල වාන්දොරටු විවෘත කරන මට්ටමට ළඟා වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියයි. පවතින වැසි සහිත තත්ත්වය සමගම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය අඛණ්ඩවම මෙම තත්ත්වයන් පිළිබඳ සලකා බලා නායම් නිවේදනයක් නිකුත් කළ තියෙන කළුතර දිස්ත්‍රික්කයේද විශේෂයෙන්ම ප්‍රදේශ විදියට ගත්තාම බුලත් සිංහල පාලින්ද නුවර අගලවත්ත වලල්ලාවිත ඉංගිරිය මතුගම සහ දොඩංගොඩ කියන ප්‍රදේශවලට කහ නිවේදනය නිකුත් කළා තියෙනවා. නායම් බඳ විමසිලිමත් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. නායම් ලක්ෂණ පිළිබඳ ඉතාමත් සිලිමත් වීමේ මේම ප්‍රදේශවල ජනතාව ප්‍රමාණවත් පරිදි කාබනික පොහොර නිෂ්පාදනය කරන තෙක් යම් කාල සීමාවකට යටත්ව ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර ආනයනය කිරීමට සිදුවන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ පාරිසරික කෘෂි විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පවසයි. මෙවන විට කාබනික පොහොර සම්බන්ධ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. කාබනික පොහොර ආනයනය කිරීමේ වැඩපිළිවෙල නිසි නියාමන ක්‍රමවේදයක් යටතේ සිදුවිය යුතුය. රසායනික පොහොර භාවිතය අස්වනු වැඩිවීමට හේතුවක් බවට ඇතමුන් ඉදිරිපත් කළ මතය සාධාරණ නොවේ. රසායනික පොහොර භාවිතය තුළින් ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල කරන බවද මහාචාර්යවරයා කියයි. ජනතාව හඳුනා නොගත් රෝගවලට ගොදුරුවීමද රසායනික පොහොර භාවිතය හේතුවෙන් සිදුවේ. රසායනික පොහොර හේතුවෙන් සාරවත් පස මේ ආමේ තත්ත්වයක් පවතින බවද හෙතෙම පවසයි. මීළඟට ප්‍රමුඛ පුවත. ඔයාලගේ අක්ක තමයි වටිනම තෑග්ග ගෙනත් තිබ්බේ. අපේ පවුලේ අය කවදත් හිතන්නේ දරුවගේ අනාගතය ගැන. මහජන බැංකුවේ ඉසුරු උදාන තිලිනපත් දරුවෙකුට දිය හැකි නැනවත්ම තෑග්ග. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්ප්‍රියාව. සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පනවා ඇති තෙදින තුලදී හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කරමින් ගමනාගමනයේ යෙදීමට කිසිදු අවසරයක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. හෙට දිනේදී රාමසාන් සැමරිය හැකි ගෘහස්තව පමණි. කිසිදු ආගමික ස්ථානයක සැමරුම් හෝ ආගමික වතාවත් සිදු කළ නොහැක. අද රාත්‍රී 11 සිට ලබන සඳුදා අලුයම 4 දක්වා දිවයිනේ සියලු සංචරණ තහනම් බව අජිත් රෝහණ මහතා අවධාරණය කරයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්ප්‍රියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ජාතික ඖෂධ නියාමනාධිකාරියේ ලියාපදිංචියකින් තොරව අත්පිරිසුදුකාරක ආනයනය කිරීම හෝ අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. ඒ සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. අත්පිරිසුදුකාරක ආනයනයකරුවන් නිෂ්පාදකයන් බෙදාහරින්නන් සහ වෙළඳුන් ඖෂධ නියාමනාධිකාරියේ ලියාපදිංචි වී තමාංකය ඇසුරුම්වල සහ බහලුම්වල සඳහන් කළ යුතුය. ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන වෙළඳපොලේ ඇති බව වාර්තා වීමත් සමග මෙම පියවරගෙන තිබේ. ලෝක ප්‍රවෘත්ති. ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිත මරණ 4000 ඉක්මවා තිබේ. අද උදෑසන අවසන් වූ පැය 24 තුළදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 3,62,000ක් වාර්තා වී ඇත. මරණ 4120කි. ඉන්දියාවේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,37 ලක්ෂය ඉක්මවා තිබේ. එරට මුළු මරණ සංඛ්‍යාව 2,58,000කි. ලෝපුරා කොවිඩ් ආසාදිත මරණ 33,47,331ක් වාර්තා වී ඇත. වැඩිම මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වෙයි. 5,97,785ක් ලෙස එය සටහන් වෙයි. බ්‍රසීලයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 4,28,256කි. ප්‍රංශයෙන් කොවිඩ් ආසාදිත මරණ 1,07,199ක් වාර්තා වී ඇත. මෙක්සිකෝවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,19,590කි.
කොවිඩ් අවධානම හේතුවෙන් අත්‍යවශ්‍ය කැසිනෝ දෙකක් පමණක් විවෘතව තැබීමට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි පාලන අධිකාරිය තීරණය කරයි. ඊට හේතුව මෙම කැසිනෝ ආයතන දෙක පවත්වාගෙන නොහැබෙන් මුදල් විශුද්ධීකරණ පනත යටතේ ව්‍යාපාර සඳහා පැනවෙන සම්බාධකයයි. මේ හේතුවෙන් දැඩි සෞඛ්‍ය නීති පැවතියද අදාළ කැසිනෝ දෙක පවත්වාගෙන යන බව සිඩ්නි පාලනාධිකාරිය කියයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සංචාරක කලාපවල යටිතල පහසුකම් සංවර්ධනය ආරම්භේ. මාර්ග පාලම් තොරතුරු මධ්‍යස්ථාන ආදී ඉදිකිරීම්වලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසයි. ප්‍රධාන සංචාරක කලාපවල ආකර්ශනීය ස්ථාන හඳුනා ගනිමින් මෙම ව්‍යාපෘති ක්‍රියාවට නැංවේ. මේ වසර තුළ සියලු ව්‍යාපෘති අවසන් කෙරේ. ගම්පහ ප්‍රදේශයේ පැවති සංවර්ධන ව්‍යාපෘති සමාලෝචන වැඩසටහනකදී ඇමතිවරයා මෙම අදහස් පළ කළේය. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩාගන්නද? හා කඩාගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. මේ වසර තුළදී පැවැත්විය යුතු නිලවරණ සියල්ල මැයි මස 31 වන දිනට පෙර පවත්වා අවසන් කරන්නයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ අනුව සියලු සංගම් සහ සම්මේලන මැයි මස 31 වන දිනට පෙර තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ නිලවරණ පවත්වා අවසන් කළ යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර එක් දින ක්‍රිකට් තරඟාවලිය ලබන 23 වෙනිදා ඩකා අගනුවරදී ආරම්භ වේ. දෙරට අතර එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 3ක් පැවැත්වේ. දෙවන තරගයේ 25 වෙනිදාද තෙවැනි තරගයේ 28 වෙනිදාද පැවැත්වේ. දෙරට අතර පැවැත්වෙන තරඟ 3ම දිවා රාත්‍රී තරඟ ලෙස පැවැත්වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා කණ්ඩායම කුසල් ජනිත් පෙරේරා විසින් මෙහෙවනු ලබයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් කර යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරිකිරීමේ බැංකුව. සංවර්ධන නිලධාරීන් සඳහා සේවා ව්‍යවස්ථාවක් නිර්මාණය කරන බව ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා පවසයි. වත්මන් රජයේ බලයට පත් වී කෙටි කාලයක් ඇතුළත ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කර තිබේ. පොරොන්දු වූ පරිදි උපාධිධාරීන්ට මෙන්ම තරුණ තරුණියන්ට රැකියා ලබා දී ඇතැයි රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පැවති හමුවකදී ඇමතිවරයා පැවසිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරුම් ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරිකිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. තරුණ ප්‍රජාවගේ වෘත්තීය පුහුණුව විධිමත් කිරීමට වත්මන් රජයේ සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සීතා අරඹපොළ රාජ්‍ය අමාත්‍යවරිය පවසයි. නිපුණතා දශකයේ මෙයින් ක්‍රියාත්මක වැඩපිළිවෙල මේ වන විට රට පුරා සෑම නගරයකම ක්‍රියාත්මක වේ. තරුණ ප්‍රජාවගේ සහ දරුවන්ගේ කුසලතා මෙන්ම ආකල්පමය වශයෙන් දියුණුවක් රජය අපේක්ෂා කරන බව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති උත්සවයකදී අරඹපොළ මහත්මිය පැවසුවාය.
මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිර්ත දිග මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඊට මූලික හේතුව බව එම දෙපාර්තමේන්තුවේ අනාවේකීකරණ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමණී ජයවර්ධන මහත්මිය ජාතික ගුවන්විදුලියට පැවසුවාය. කල්පිටියේ සිට හම්බන්තොට දක්වා වූ මුහුදු ප්‍රදේශවල මුහුද රළු වීමේ ස්වභාවයක් පවතී. ඒ හේතුවෙන් එම ප්‍රදේශවල දීවර ජනතාව විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ඇය වැඩිදුරටත් පැවසුවාය. අද රාත්‍රියේ සිට සුළඟේ වේගය ක්‍රමයෙන් වැඩිවීමේ සම්භාවිතාවක්ද පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. සමස්ත ජනතාවටම ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමේ වැඩපිළිවෙල කඩිනම් කෙරේ. ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමේ අනතුරුවද මාර්ගෝපදේශ අනුගමනය කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍යංශ පෙන්වා දෙයි. සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,08,000 ඉක්මවයි. 1,145 දෙනෙක් අද දිනය තුළ රෝහල් වලින් පිටව යති. අද රාත්‍රී 11 සිට සඳුදාලියම 4 දක්වා සියලු සංචරණ තහනම්. රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කළද ප්‍රජා සත්කාරක සේවා අඛණ්ඩව. ලෝපුරා කොවිඩ් ආසාදිත මරණ 33,50,000කට ආසන්න වෙයි. මැයි 31 වෙනිදාට පෙර සියලු නිලවරණ පවත්වා අවසන් කරන්නයි ක්‍රීඩා සංගම්වලට උපදෙස්. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.